ඒකාකාර හරස්කඩක් තියෙන සිහින් වීදුරු නලයක් ගත්තා. නලයේ එක් කරවලා බන්සන් දැල්ලට අල්ලලා සීල් කරා. ඊළඟට ඒකට රසදිය කඳක් ඇතුල් කරා. රසදිය කඳේ උස මැනගත්තා. මෙන්න මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ මොකද්ද? ඒකාකාර නලයක් යොදාගන්නේ ඇයි? ඒකාකාර නලයක් යොදාගන්න හේතුව එන්නලා තියෙනවා. අපි දන්නවා ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව හොයන්නේ අනිත් එළියා ගන්න. මම ලියා ගන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවා ආයි බලන්න. ඒකාකාර හරස්කඩක් තියෙන එකක් ගත්තාම මේකේ පරිමාව ඒකාකාර හරස්කඩේ වර්ගඵලය ගුණ කිරීම වායු කඳේ උස. හරස්කඩ ඒකාකාර නම් ඒ නියතේ අයින් කරා. එතකොට වායු කඳේ පරිමාව වායු කඳේ උසට අනුලෝම සමානුපාතික වෙනවා. ඒතර වායු කඳේ පරිමාව මැනීම වෙනුවට වායු කඳේ උස මැනීම දක්වා මේ පරීක්ෂණය සරල කරගන්න පුළුවන්. එතකොට පරිමාව මැනන්න ඕනේ නැහැ. පරීක්ෂණය සරල වෙනවා වායු කඳේ උස මැනීම දක්වා. එහෙනම් ඒකාකාර හරස්කඩක් ගන්න මොකටද? වායු කඳේ පරිමාව විතර වායු කඳේ උසට අනුලෝම සමානුපාතිකයි. ඊට පරීක්ෂණය වායු කඳේ උස මැනීම දක්වා සරල කරගත හැකියි. උතුරන ලියාගන්න. මොකද මෙලෙස සිදු කිරීමෙන් වායු කඳේ පරිමාව මැනීම වෙනුවට වායු කඳේ පරිමාව මැනීම වෙනුවට වායු කඳේ උස මැනීම දක්වා වායු කඳේ උස මැනීම දක්වා මෙය සරල කරගත හැකියි. ඊට පස්සේ නලයේ පිහිටීම් වෙනස් කර වායු කඳේ උස සහ පීඩනය ගණනය කරගන්න. මුලින්ම නලයේ සිරස්ව තියෙනවා. එතකොට මෙතන තියෙන වායු කඳට අර උඩින් එන වායු ගෝලීය පීඩනයයි මේ රසදිය කඳේ බර නැත්තම් රසදිය කඳ විසින් ඇති කරන පීඩනයයි දෙකම බලපානවා. මේ වල පීඩනය කියන්නේ වායුවේ පීඩනය. ඒක සමානයි වායු ගෝලීය පීඩනය දර රසදිය කඳේ පීඩනය. රසදිය කඳේ උස මෙතනින් මැනගෙන තියෙන්නේ. ඊළඟ නලයේ සිරස්ව තියෙනවා. සිරස්ව තියෙනකොට රසදිය කඳ බලපාන්නේ නැහැ. රසදිය කඳ බැලන්ස් වුණාම දෙකත් පීඩන දෙක සමාන වෙනවා. උඩ වායු ගෝලීය පීඩනය වායුවේ පීඩනයට සමාන වෙනවා. ඊළඟ නලයේ යටිකුරු කරනවා. දැන් වායු ගෝලය විසින් තමයි මේ දෙක උඩට උස්සගෙන ඉන්නේ. එතකොට රසදිය කඳේ පීඩනයයි මේ වායු ගෝලයේ වායුවේ පීඩනයයි දෙක එකතුව වායු ගෝලයේ පීඩනයට සමානයි. තවත් කාටන් ගෝල් නම් නලය ඇල කරනවා. සිරස්ස ඇල කරනවා. එතකොට මොකද වෙන්නේ? සිරස් මෙතන පීඩනයේ වායු ගෝලීය පීඩනයක වෙනස් වෙන්නේ නැහැ. රසදිය කඳ කියපුවම මේ දිග නෙමෙයි. මේ සිරස් උස ගන්න ඕනේ. ඒක ගන්න ලේසි. මෙතන උසයි මෙතන උසයි ගන්න. ඒ දෙකේ වෙනස ගත්තා නම් සිරස් උස එනවා. එතකොට මේ රසදිය කඳේ පීඩනයයි වායු ගෝලීය පීඩනය එකතු වුණාම මේ වායුවේ පීඩනයට සමානයි. ඔය විදිහට කෝණය වෙනස් කර තව පාඩම් ගන්න පුළුවන්. ඊට පස්සේ ගණනය කරගත්තු පීඩනය උසයි ගන්නවා. මේ පරීක්ෂණයේදී අප විසින් වෙනස් කරන රාශියේ පීඩනය. එහෙනම් ඒක තමයි ස්වායත්ත විචල්‍ය. ඒක x අක්ෂයට ගන්නවා. ඒ අනුව වෙනස් වුනේ උස. අපි දන්නවා කොහොමද උස වෙනස් වෙන්න ඕනේ, පරිමාව වෙනස් වෙන්න ඕනේ, පීඩනය වැඩි වෙනකොට පරිමාව අඩු වෙන්න ඕනේ. අපිට ඕනේ මේකේ තියෙන ගණිතමය සම්බන්ධය හොයාගන්න. මේකේ තියෙන ගණිතමය සම්බන්ධය හොයාගන්නයි ඕනේ. ඒ නිසා මේ පරීක්ෂණය අපි කරන්නේ. එහෙනම් උස y අක්ෂයට ගන්න අපි ප්‍රස්ථාරයක් අඳිනවා. ඒකෙන් තමයි අපි කියන්නේ මේ දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? මේකේ නියත වායු ස්කන්ධය මොකද අපි මාතෘකාව නියත වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත කර පීඩනය හා පරිමාව අතර සම්බන්ධය සෙවීම නැත්නම් ව්‍යුත්පන්න කිරීම ඔබට කියන්නේ බොයිල් නියමයේ සත්‍යාපනය කරනවා කියලා. તો පරීක්ෂණයක් කියනකොට ඉස්සරෝම පරීක්ෂණය ලියන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න ඕනේ. ඊට පස්සේ
තියරිය නැත්නම් වාදය කියන්නේ මොකක්ද මෙතන ඉඳලාගත්ත සමීකරණාදී මෙතන හිමිවනේ ඊට පස්සේ ක්‍රමය. අයි පටන් ගත්තේ ක්‍රමයෙන්. ක්‍රමයෙන් ඉඳන් තමයි මේක ලියන්නේ. මේ තියෙන රතු පාටින් වැදගත් කරු. මේ තියෙන්නේ එක එක පාඨාංක ගන්න විදිය. ඊඩරේ තමයි වෙනස් කරන්නේ. ඒ අනුව පාඨාංක ගන්න විදිය. අවස්ථා 1යි 2යි 3යි 4යි මේක වෙන කෝඩේ වෙනස් කර කර තව උණු තරම් පාඨාංක ගන්න පුළුවන්. පිළිවෙලට ලියන්න අර බෝඩ් එකේ එක තමයි ඉස්සරෝම ලියන්නේ. ඊට පස්සේ මේ මැද තියෙන රතු පාටෙන් තියෙන විස්තරය ලියන්න ඕනේ. ඒකේ මොකද කරලා තියෙන්නේ? ඒක එහෙම කරේ ඇයි? වායුවේ පරිමාව මැනීම වෙනකොට වායු කණයේ උස මැනීම දක්වා පරීක්ෂණය සරල කරලා තියෙන්නේ. ඒක වාසි පරීක්ෂණයේ දෝෂ අඩු කර ගන්න පුළුවන්. පහසුතාවය වැඩි කර ගන්න පුළුවන්. හරි ලේසි. සිරස තිබ්බාම උඩින් තියෙන වායු ගෝලයයි රස තියෙනයි දෙකම වායුවට බලපාන. ඒ කට උඩට ඇරලා තිබ්බා. but අනිත් පැත්ත හැරෙවොත් වායුවයි රසදිය කණයි වගේ තමයි වායු ගෝලීය පීඩනය තම බැලන්ස් කරනවා. ඇල කරනකොට වෙන්නේ මුළු රසදිය කඳ වෙතෙන්ට බලපාන්නේ රසදිය කඳේ සිරස් උස තමයි ගන්න ඕනේ. සිරස් තියෙනකොට රසදිය කඳේ බලපෑමක් නැහැ.
අර ගණනේ තව බහුවර්ණ 10ක් කරන්න. ගණනේ තව 10ක් කරන්න. ඉස්සරහට. නවත්තපු තැන ඉඳන් තව 10ක්. ඒ කාට හරි බැරි ඒවා තියෙනවා නම් ගෲප් එකට දාන්න. සාකච්ඡා කළ යුතු ඒවා තියෙනවා නම් දාන්න. කොතනද උදේ පොඩ්ඩක් කියන්න මයික් එක ඔන් කරලා කොතනකද පැහැදිලි කරලා දෙන්න කියන්නේ. තවත් කල්ලාර. තවත් කල්ලාර. මයික් එක නැද්ද? ඔව් කොතනද? ආර දෙවෙනියට තියෙන්නේ. ඔව් මේක. ආ. මොකද ප්‍රශ්නේ? අර රසදිය කන්දේ පීඩනේ බලපන්නේ කියලා. ඒක දැන් ඔබ කොහොමද බලපන්නේ? තිරස්වල තියෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එතකොට මේ බර බලපා බරනේ ඔය H2G කියන ඔය රසදිය කන්දේ බරනේ. බර තියෙන්නේ මෙහාටනේ. රසදිය කන්දේ පීඩනේ තියෙන්නේ මෙහාටනේ. ඒක මෙහාට බලපෑමක් නැහැ. ගැඹුරේදී නේද? ගැඹුරක් තියෙනවද? දැන් ගැඹුරක් නැහැ. මෙහෙම ගැඹුරනේ බලපාන පීඩනයේද? ද්‍රවයක ගැඹුරක පීඩනයනේ H2G කියලා කියන්නේ. H ගැඹුරක මේ අතර තිබ්බ කියලා ගැඹුරක් ඇවිල්ලා නැහැ. ඒ ගැඹුරක් නැහැනේ මේ වායුවට. මේ රසදිය කන්දේ ගැඹුරක් මෙතනට නැහැනේ. තේරුණාද? ඔව්. ගුරුත්වය තියෙන මෙහාටද? හරිද? නැද්ද පැහැදුනේ? දැන් මම මෙහෙම හිටගෙන ඉඳිනේ මගේ බර පොළොවට තියෙන්නේ. මම මේ පැත්තට දිගා කරොත් එතකොට මගේ බර නම් තියෙනවා මේ පැත්තට දිගා කරොත් මෙහාට තියෙනවා. මේ අතර කිසි බලපෑමක් නැහැ මේ පැත්තට. හරි. ද්‍රවයක ගැඹුරකදී පීඩනය තමයි H2G කියන්නේ. මේ ගැඹුර තියෙන්නේ මෙහාට නැහැ ගැඹුර. මෙහාට නැහැ ගුරුත්වය මෙහාට නැහැ. තිරස්වල තියෙන ගුරුත්වයට. ගුරුත්ව බලපෑම තියෙන්නේ H2G ගන්න බෑනේ. G තියෙන්නේ පල්ලෙහාටනේ. මේක මෙහාට නැහැ අපි කතා කරන්නේ. තාලිනා ඉන්නවද? සර් පොඩ්ඩක්. ඕක හරියට මෙයා කරගත්තා නම් ෆිසික්ස් වලට හරි. ඔය තියෙන තාපයේ පාඩමේ තියෙන ප්‍රැක්ටිකල් එක. බොයිල් නියමය. සත්‍යාපනය කිරීම කියලා තමයි තියෙන්නේ. ඒක පොඩි මාතෘකා වෙනස් කරලා විතරයි තියෙන්නේ. දැන් බොයිල් නියමයේ කලින් කියලා ඕක කරනවා. ඊට තේරුමක් නැහැ. කලින් තියරිය දන්නවා නම් මොකටද ප්‍රැක්ටිකල් කරන්නේ? ඒ හින්දා මම සම්බන්ධයේ නියම ක්‍රමයට මේක තමයි විද්‍යාත්මක ක්‍රමය. ඒකයි ඉතින් මේ පන්ති වලට ගොඩක් ළමයි යකමයි. මේක තමයි නියම විද්‍යාත්මක ක්‍රමය.
ප්‍රැක්ටිකල් එක කරලා තමයි සම්බන්ධය විඋත්පන්න කරගන්නේ. අතර පේන්නේ නැත්නම් හිතන්න වෙනවා පොඩ්ඩක්. නලේ ඇල කරා. ඊයරින් ලයිට් එක වැඩි. සිදු වගේ උත්තිය කරදරයක්. නලේ ඇල කරා. ඔව් බලන්න ඔය. කොහොම ඇල කරා. එතන මේ රසදිය කඳ. මෙතන මොකක්ද තියෙන්නේ? වායුගෝලීය පීඩනය. එතන වායුවේ පීඩනය. රසදිය කඳේ උස විදියට ගන්න මේක. ඒක හොයාගන්නේ කොහොමද? මෙතනට උසයි මෙතනට උසයි මනලා වෙනස ගන්නවා. අර තර්කෙම පළවෙනි එකේ තර්කෙම තමයි. වායුවේ පීඩනය සමානයි වායුගෝලීය පීඩනය එකතු කිරීම. වායුගෝලීය පීඩනය එකතු කිරීම. රසදිය කඳේ පීඩනය හැබැයි එච්ම එන්නේ නැහැ. සිරස් උස ගන්න. අනපරණරේ තවත් ටිකක් තේරුම් ගන්න හැමතිස්සෙම සිරසට උස ගන්න ඕනේ. සිරස් උස. හරිද? සිරස් උස තමයි ගන්න ඕනේ හැමතිස්සෙම. දැන් ඉතින් ප්‍රස්තාරය වින්දයි දැන් මම ප්‍රස්තාරය ගැන කලින් කියනවා. අනුලෝම නම් මෙහෙමයි දැන් වෙන වැඩකාරයෝ වගේ ඉන්නේ. ප්‍රස්තාරය දන්නවා. ඉතින් මේ ප්‍රස්තාරය නෙමෙයි ඕන ප්‍රස්තාරයක් තමන්ගේ මට්ටමට ඒ කියන්නේ ඒ ලෙවල් මට්ටමට විශ්ලේෂණය කරගෙන ඉන්නේ හැකියාව හදලා තියෙනවා. හරිද? දැන් අපි දන්නවා පීඩනය වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩිම කරන්නේ මේ වගේ මෙතන. දැන් තමයි වැඩිම පීඩනය මොකද සම්පූර්ණම රසදිය කරන බලපාන. මේ මෙතන H එක තමයි මෙතන අවස්ථාවේ වැඩිම පීඩනය. ඒක මෙතන තමයි උස අඩුව. හිතන්න ඕනේ මේ ක්‍රමයට හිතන්න ඕනේ. හිතන්න නැතුව බෑ. උස කියන්නේ පරිමාව ඈ. මේ පරීක්ෂණයේදී උස කියන්නේ පරිමාව. right. දැන් මෙන්න මේක හරිනම් ඔයාලා කරලා තමයි අදින්නේ ප්‍රස්තාරය. දැන් එතනින් එහාට දිග කරන්න බෑ කියලා ඕන කෙනෙකුට තේරෙනවනේ. ඊට පස්සේ මට කරන්න වෙන්නේ මම ගත්ත දත්ත වලින් එනමු ප්‍රස්තාරයක් ඔයාලට වෙන්නත්. හරි. ඒක පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න ඕනේ. අපි කරේ ඔයාලා මේ කරන ක්‍රමයේ මේ වුණාට කරේ නෑනේ පාඩාංග ගත්තේ නෑනේ මං කියන්නේ. පීඩන හෙව්වේ නෑනේ. අන්න ඒ නිසා එතනින් එහාට කරන්න වෙන්නේ ඉතින් ඇදමු ප්‍රස්තාරයක් අදින්න තමයි වෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හරි
පීඩනය වැඩි නම් පරිමාව අඩු වෙනවා කියලා අපි දන්නවා. ඒ වගේ ආයෙත් බලන්න. එහෙම කීවා කියලා දැන් අපි කියන්නේ ප්‍රතිලෝමයි කියලා. ප්‍රතිලෝම මොකේදද? වර්ග මූලයටද, වර්ගයටද, තුන්වෙනි බලයටද? ඒක හොයන්න ඕනේ. දැන් ගත ප්‍රස්ථාරය අදින්න. ස්වායක්ත විචල්‍ය කවුරු පීඩනය. ඇයි? මොකද ස්වායක්ත විචල්‍ය? ප්‍රැක්ටිකල් එකක් කරද්දී ඔබ වෙනස් කරන ලද රාශිය ස්වායක්ත විචල්‍ය. ඒ අනුව වෙනස් වෙච්ච කෙනා පරායක්ත විචල්‍ය. ප්‍රැක්ටිකල් කරන්න හම්බෙන්නත් නැතුව ඇතිනේ නේද? උඩ අපිට එකි උපරිමයෙන් අපි වීඩියෝ එක බලුවා. බලන්න ඕනේ ඒවා අනිවාර්යයෙන්. එතකොට මේ පැත්තට ගන්න පීඩනය. පීඩනය. වැඩිම පීඩනයක් කියන්නේ මොන අවස්ථාවේද? P1 ඊළඟට P4. නේ? ඒ එළ තියෙනවා. එළේ කෝණේ වෙනස් වෙනකොටදී මොකද වෙනස් වෙන්නේ? කෝණේ වැඩි කරොත් වැඩි, කෝණේ අඩු කරොත් අඩු වෙනවා. ඊට පස්සේ P3 P1 තමයි P2 තමයි අර sorry එතන P2 නේද? P2 P3 තමයි යටිකුරු කරපුවාම තමයි අඩුම පීඩනයක් එන්නේ. මොකද එතකොට අනිත් පැත්තටනේ වායුගෝලීය පීඩනය නේද? අර දෙක බැලන්ස් කරලා තියෙන්නේ. ඒතර වායුගෝලීය පීඩනය අරක XOG අඩු වෙන්නේ නෙමෙයි. P3 එතකොට මෙතනට එක තමයි වැඩිම උස. H3 තමයි වැඩිම උස. H1 තමයි අඩුම. H1 තමයි අඩුම. ඊට P2 P4 සාමාන්‍ය. ඒ කියන්නේ H4 සාමාන්‍ය. H3 මේ ප්‍රස්ථාරය හදපුවාම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එක්ක. මේ ප්‍රස්ථාරය හදපුවාම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ස්පර්ශෝන්මුඛයක් ඔන්න ඔය වගේ එකක් එන්නේ. මම මේ හරියට මෙහෙම තියෙන්නේ ඈ. ඇඳලා ඉතින් ගන්න නැත්නම් බෑ. මේ ගෑවෙන්නේ ඉතුරුනේ මේක P3 P other H3 sorry H4 තමයි මෙතන එන්නේ ඊළඟට H3 මෙතනට එන්නේ P3 හරි වැඩිම පීඩනය එන්න ඕනේ පීඩනය වැඩිම P1 නලයේ සිරස්ව තියෙනකොට එතකොට උසාට වුණා නලයේ ඇලව තියෙනකොට සිරස්ව ඇලව උඩට කට ඇරලා තියෙනකොට තමයි ඊළඟට P4 එන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මෙතන මේ මන්දිනම් ප්‍රස්තාරේ එතකොට ලක්ෂ 4ක් ගන්නවා ඔය මේක ඔන්න මෙතන P1 එතකොට මෙතන H P1 පීඩනය වැඩි වෙනකොට උස අඩු H1 ඊට පස්සේ මේක දෙවෙනි එක අපිට හරි නම් ඉතින් ලක්ෂ තියලායි ප්‍රස්තාරය අදින්නේ නැහැ මට ලක්ෂ නැහැ පුතේ ඒ ඉන්න මම මෙහෙම අදිනවා තමයි ලබලා මේ මොකද කරන්නේ H4 +A මෙතන P3 තමයි උඩම එන්නේ P3 P2 මේ වගේ තැනක ඉන්නවා ප්‍රස්ථාරයේ නේ බහුවලයක් නැත්නම් ස්පර්ශෝන්මුඛයක් P2 අතන මේ ප්‍රස්ථාරයේ මෙතන පරිමාව ගන්න පුළුවන් උස ගත්තේ උස පරිමාව ගත්තත් අවුලක් නැහැ එහෙනම් ප්‍රස්ථාරයේ අණුව ප්‍රස්ථාරයේ බහුවලය මේ
ප්‍රස්ථාරයේ ප්‍රැක්ටිකල් එකේ ප්‍රස්ථාරයේ බහුවලය නැත්නම් ස්පර්ශෝන්මුඛය ඒ කියන්නේ ගෑවෙන්නේ නැහැ කියන්නේ x අක්ෂේවත් y අක්ෂේවත් ගෑවෙන්නේ නැහැ එහෙනම් තව විදිහකට කියනවා නම් මේ රාශියයි අතර ගුණිතය නියතයක් x අක්ෂයේ රාශිය ගුණ කිරීම y අක්ෂයේ රාශිය නියතයි. ඒ කියන්නේ ඔයා මේ ලක්ෂය මෙතනට දාලා පීඩනය අරන් ගුණ කරොත් අනිවාර්යයෙන් මේ නියතයක්. ඒ කියන්නේ පුතේ ඔයා මෙතන x3යි p3යි ගුණ කරපුවාම එන උත්තරේමයි x1යි p1යි ගුණ කරපුවාමත් එන්නේ. අන්න ඒ විදිහ එකක් තමයි එන්නේ. ඒ කියන්නේ මොකක්ද සම්බන්ධය? පීඩනය හා පරිමාව අතර තියෙන මොන සම්බන්ධයද? ප්‍රතිලෝම වූ සම්බන්ධය. පීඩනය හා පරිමාව අතර තියෙන ප්‍රතිලෝම වූ සම්බන්ධය. එහෙනම් මෙම තත්ත්වයටදී පරිමාව ඉස්සලා y අක්ෂයට ගත්ත කෙනා තමයි ඉස්සලා කියන්නේ පරිමාව පීඩනයට ප්‍රතිලෝමව බලයක් නැහැ ප්‍රතිලෝමව සමානුපාතිකයි මොනවාද මේ තත්ත්ව ඔබ විසින් ප්‍රැක්ටිකල් එකේදී මොනවද නියත කරගත්තේ මෙම තත්ත්ව නියත වායු ස්කන්ධයක් ඔයා හිර කරා එකම වායුවක් නිසා නියත ස්කන්ධය ගත්තට අවුලක් නැහැ කිව්වා වායුව වෙනස් වුණොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා මොකද හීලියම් මම නියෝග දෙන්නවා ස්කන්ධය වැඩි වුණාට නියෝගයේ බහුල අඩු වෙන්න පුළුවන් එකම වායු ස්කන්ධනේ ගත්තේ එහෙනම් නියත වායු ස්කන්ධයක් ස්කන්ධයේ නියත උෂ්ණත්ව කියමු ගන්න නියත වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විට වායුවේ පරිමාව පීඩනයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඔව් එහෙනම් අපි දැන් හොයාගෙන තියෙන්නේ. ඉතින් බොයිල් හොයාගත්තේ ඕක. මේ තියෙන බොයිල් නියමයට අදාළ ප්‍රස්තාව. එහෙනම් මේක අපි නියමයක් විදිහට ඉදිරිපත් කරොත් ඒක අපිට කලින් හොයාගත්ත කවුද? බොයිල්. ඒ නිසා ඒකට කියනවා බොයිල් නියම. අද වෙනකොට මේවා වැඩි භාවිතා කරන්නේ නැහැ. නමුත් ඓතිහාසික වැදගත්කම උත් වෙනවා. මේ ෆිසික්ස් වලදී වාගේ තැන්වලදී ඒ එන්ජින් ගැන එහෙම කියන්නේ මේවා භාවිතා කරනවා. බොයිල් නියම. මොකක්ද? හදලා තියෙන කඩපාඩම් කරනවා. නෑ. නියත වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත විට පරිමාව අර සොයායක් දෙක දෙවෙනියට කියන්නේ ඒක පුරුදු වෙන්න. පරිමාව පීඩනයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. කියන්නේ පීඩනය හා පරිමාවයේ ගුණිතය නියතයි. ඒක කියන්නේ එහෙනම් PV සමානයි K. මේකට කියනවා බොයිල් නියමයේ සමීකරණය. ඒ මානේ පීඩනය වැඩිම අවස්ථාවේ උස අඩු වෙනවා. පීඩනය ඊළඟට වැඩි වෙන්නේ අර ඇලේ යන වෙනස් වෙන අතන ගොඩක් රාශින් ගන්න පුළුවන් ඈ. ඇල කර ඕනේ වෙනස් කර කව ගොඩක් ගන්න පුළුවන්. ඕනේ වැඩි නම් උස වැඩි. ඒක පීඩනය වැඩි. මේක ඇඳලා නියමේ ලියා ගන්න. දැන් බොයිල් නියමේ අහපුවම කටපාඩම් කරන්න එපා. ස්කන්ධේ නියත කරලා ආයෙ නොකරපුවාව පරිමාව
පීඩනය වැඩි කරනකොට පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. එහෙනම් නියත වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විට වායුවේ පරිමාව පීඩනයට ප්‍රතිලෝම සමානුපාතයි. එතන හැබැයි ඉතින් ස්කන්ධය කියපුවාම එකම වායුව ගන්න ඕනේ. වායු වෙනස් කරොත් උතන පොඩි ගැටලුවක් එනවා. ඒ ග්‍රෑම් 10ක් හීලියමුයි ග්‍රෑම් 10ක් නියෝනුයි ගන්න කියලා ස්කන්ධය නියත කරා කියලා හරියන්නේ නැහැ. මොකද මීටරේ තියාගන්න ඕනේ. අචල වායු ස්කන්ධයක් කියලා කියනවා. ෆිසික්ස් වල කියන අචල වායු ස්කන්ධ. ඔයාලා අදිනකොට හරියට තියලා අදිනකොට ඒක ලේසි. අදන කොට 10ක් ගත්තොත් මෙතන කොට 2ක් ගන්නකො. එතකොට කොටු ගාන නියත වෙන විදිහට ගන්නකො. එතකොට හරියට එනවා ප්‍රශ්න. නෑ අද හවස නෑ. ආයි බදාලදී. ඉතින් මෙච්චර මේක ගෑනුවාමත් ආයෙ කඩපාඩම් කරන්න එපා. තේරුම් නැත්නම් තවත් අහන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා ඉවර කරන්න. යන්නම් වාලේ යන්න එපා පාන. ඔය මතකද ඔය ප්‍රස්තාරයන්ද කලින් ඕකට. PV එහෙම දාලා රෝම් ආයෙත් මතක තියාගන්න දෙන්නේගේ ගුණිතේ නියතයක් නම් ප්‍රස්තාරය එහෙම තමයි. ඒ කියන්නේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. අන්න එහෙමයි. මේ පොඩේ අය කරන්නේ ඔය බොයිල් ලියුමේ ඔක්කොම කරලා ඔච්චර පන්තියේ ඉඳලා පැය ගාණක් කොට්ටු වෙලා අන්තිමට බේම්මේ කඩපාඩම්. ඉතින් එයා මොනවද කරන් තියෙන්නේ? මොකුත් කරන්නේ නැහැ පන්ති. පස්තාරා දින්න කියලා දුන්නා දෙන්නෙක්ගේ ගණිතයේ සම්බන්ධ මේක ඇතුලේ තියෙනවා. ප්‍රැක්ටිකල් එකක් කරන විදිය තියෙනවා. එන ගොඩක් දේවල් තියෙනවා. ඒකකොට මේක විතරක් අන්තිමට අරගන්න එපා. ආශා කරන්න විශේෂ විභාගයේ වෙනුවෙන් කරගන්න එපා. විභාගයේ එකක් විතරයි. ඒක ගොඩ දාන්න ඕනේ. ඒක හොඳට පාස් වෙන්න ඕනේ. මෙහෙම ඉගෙන ගත්තාම කොහොමද ඒක ගොඩ දාන්න පුළුවන්. විභාගයේ වෙනුවෙන් ඉගෙන ගන්නකොට එයා කරන්නේ විභාගයේ මේවා විතරක් ඉගෙන ගන්නවා කිසිම සම්බන්ධයක් නැතුව. අපේ කාලේ හා දැන් කාලේ අතර එකම වෙනස ඕක. විභාගයේ අරමුණු කරගෙන විතරයි. ඉතින් මතාව විභාග ලේසි. සාපේක්ෂව දැන් කියන විභාග ලේසි. කෙමිස්ට්‍රි නම් මම දන්නේ අයිතිසියක් කෙමිස්ට්‍රි. ඒ ළමයින්ට ඒක අමාරු වෙන්න හේතුව ළමයි ඉගෙන ගන්න විභාගෙට විතරයි. ඒක අරක අමාරු. එයි.
චුට්ටනේ අදාළතන විතරයි ඉගෙන ගන්න හදන්නේ. එහෙම කරන්න බෑ. එහෙම ඉගෙන ගන්න බෑ. ගිය පාර තිබ්බ ෆිසික්ස් වලට බොයිල් නේ ආසෙට ප්‍රැක්ටිකල් එකක් තිබ්බේ. අම්මෝ ආයි පාඩම් පටන් ගන්නකොට මම බලන්නේ ওই විදිහට තමයි. ඒකට ඊළඟට කියනවා මේ බොයිල් නේ ප්‍රැක්ටිකල් එක ලියා ගන්න බැරි වුණා. ඒකට අන්න ඒක තමයි හේතුව. ඒකට මේ බොයිල් නේ තමයි එතනක් තියෙන්නේ. මේ ප්‍රැක්ටිකල් එකම තමයි එතනක් තියෙන්නේ. අපරටස් ටිකක් උපකරණ ටිකක් වෙනස් වෙනවා. ගොඩක් ගහන YouTube එකේ ගන්න. උපකරණ ටිකක් වෙනස් වෙනවා ඊට වඩා. ඔබ තමයි සරල විද්‍යාගාරයේ බොයිල් නේමේ සත්‍යාපනය කරන විදිහ. මේක තව කෙනෙකුට ඉතින් බොයිල් නේමේ සත්‍යාපනය කිරීම කියලා ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ප්‍රැක්ටිකල් එකක් කරගෙන ගිහිල්ලා කොහොමද රිසල්ට් එක අරගෙන ප්‍රස්තාරයක් කරලා ඒකේ නිගමනයකට එළවෙන්නේ කියලාත් අපි දන්නවා. ඔක මූලික ආරායයන් එහෙම ඕක නම් වෙන්නේ නැහැ. ඒකට ඒක අනුලෝම සම්බන්ධය. ඔක මෙහෙම වාක්‍යයක් ආවා නම් එතකොට අනුලෝමයි කියන්න බෑ. එහෙනම් අපි වර්ගයත් එක්ක වගේ ප්‍රස්තාරය හදලා බලන්න. තද ඉගෙන ගන්න. තද දිගෑරලා ඉගෙන ගන්න. කම්මැලි වෙන්න. එහෙම ඉගෙන ගත්තාම වලදින්නේ. හරි වගන්නද? වගන්නද? දැන් මෙන්න මොකද්ද මේක බොයිල් ගේමේ සමීකරණය PV සමානයි K. හරියට වෙන්නේ බෑ. දැන් ඔබ ටිකක් ගාණක් හදාගන්නේ ඕන නම් ඔබ ටිකක් උඩට වඩා ටිකක් සකස් කරලා ගන්න පුළුවන්. දැන් මේ බලන්න නිකන් මං කියන බලන්නකෝ. ආ මේ මෙතන h දෙක මේ මෙතන h දෙක. sorry මේ මෙතන h දෙක. මේ මෙතන h දෙක. h v කියලා ගන්නත් පුළුවන් ඈ. එතකොට පුතේ මේ පරිමාවනේ තියෙන්නේ. මේ පීඩනයේ තියෙන්නේ. එතකොට මෙන්න මේකයි ගුණ කරපුවාම එන උත්තරේ 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 සේන මොකද වෙන්නේ? එකම එකක් එන්නේ. හරිද? තත්ත්ව එලගත්තේ කොහොම හදාගන්න ඕනේ? ඇකුවා මම කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. මේක V1 කියන්නේ V2 V3 V4 කියන්නේ. එතකොට V1ට දාලා පීඩනය P1 P2 P3 P4 කියන්නේ. එහෙනම් මේකයි ගුණ කරපුවාම උත්තරේ මේ ඔක්කොම උත්තර සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ P1 V1 හරි K එකයි නා P2 V2 K දෙකයි නා අනිවාර්යයෙන්ම එකම වායු ස්කන්ධ එකම ප්‍රස්ථාරය නේද K එක සමානයි K දෙක වෙන්න ඕනේ මොකද්ද නියත වායු ස්කන්ධ නියත උෂ්ණත්ව එහෙනම් ඉතින් K අගයන් දෙකක් වෙන්න බෑ නියත උෂ්ණත්ව ඒ නිසා K එක සමානයි K දෙක නම් අනිවාර්යෙන් P1 V1 සමානයි P2 V2 කියලා ගන්න පුළුවන්. ඔකට කියනවා බොයිල් නියමයේ ගණිතමය සමීකරණය කියලා ගණන් හදන්න ඉතින් අවස්ථා දෙකකට දාන්න ඕක. බොයිල් නියමයේ ගණිතමය සමීකරණය. ඕක කරන්නේ ඕක ඇත්ත හරියද ඉතින්
V1 V1 V2 V2 විතරක් නෙමෙයි V3 V3 V4 V4 ඒ ඔක්කොම එකම උත්තරේ තමයි එන්නේ. ඒකනේ මෙහෙම ප්‍රස්තාරයක් එන්නේ අප්පා. ඉතින් අනිවාර්යෙන් V1 සමානයි V1 V1 සමානයි V2 V2 තමයි. ඉතින් මේ V1 V1 ගුණ කරපුවම උත්තරයක් එනවා. V2 V2 ගුණ කරපුවම උත්තරයක් එනවා. ඒක ඉන්නේ එකම වායු ස්කන්ධයනේ එකම උෂ්ණත්වයේදීනේ අනිවාර්යෙන් එනවා මේ උත්තර දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ V1 V1 සමානයි V2 V2. ඒක මොකටද පාවිච්චි කරන්නේ? එතන මේවා හිතන්න මොනවටද ඔක යොදා ගන්න පුළුවන්? මේ නිකන් නියත වායු ස්කන්ධයක නියත වායු ස්කන්ධයක පීඩනය 10 atm වන විට පරිමාව අමේ ගෑ ගන්න එපා ඉතින්. හරි. නියත වායු ස්කන්ධයක පීඩනය 10 atm විට පරිමාව ඝන ඩෙසිමීටර් 100යි. හරි. පරිමාව උෂ්ණත්වය නියතව තියලා ඔය බලන්න. උෂ්ණත්වය නියතව තබා පරිමාව 2 ඝන ඩෙසිමීටර් දක්වා අඩු කරනු ලැබේ. එන වායුව සම්පීඩනය කරන. පීඩනය වැඩි කරන. අඩු කරනු ලැබේ. වායුවේ පීඩනය කොපමණද? විනාඩියක් දෙන්න. අම්මේ හරිය. පොඩි සමාන. නියතවා ස්කන්ධයක පීඩනය 10යි atm වන විට පරිමාව 10යි ඝන ඩෙසිමීටර් උෂ්ණත්වයේ නියතව තබා පරිමාව ඝන ඩෙසිමීටර් 2 දක්වා අඩු කරනු ලැබේ. වායුවේ පීඩනය කොහොමද දානවා? එකපාරට ඇහුවනම් ඔයාලා එහෙනම් අන්දොස් වෙනවනේ. ඕම් නියත වායු ස්කන්ධයක් තියෙනවා. ඉතින් අපිට මොකද? නියත වායු ස්කන්ධයක් තියෙනවා. ඊළඟට මේකේ උෂ්ණත්වය නියතයි. එහෙනම් ඔයාලට උඩට එන්න ඕනේ නේද මොකද්ද? පීඩනය මෙතනදී පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි. නැත්නම් එක අවස්ථාවක පීඩනය හා පරිමාවයේ ගුණිතය ඊළඟ අවස්ථාවේ පීඩනය හා පරිමාවයේ ගුණිතයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන පීඩනය P1 නම් පරිමාව V1 නම් මේ අවස්ථාවේ උෂ්ණත්වය ස්කන්ධයයිම නම් ඊළඟ අවස්ථාවේ තියෙන්නේ එහෙනම් මෙතන පීඩනය P2යි නම් පරිමාව V2යි නම් මේ දෙකේ ගුණිතයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනට අපිට බොයිල් නියමය දාන්න පුළුවන් කියලා ඔයාට මතක් වෙන්න ඕනේ. හරිද? උත්සාහය ඔකෙන් කරන්න පුළුවන්. මේක දුන්නා අර කොහෙම අර දුන්නා මේක උත්තරය කරන්න. මේ අවස්ථාවේ පීඩනය කියන ඒක කිය ප්‍රශ්නයක් නැහැ. කැපිලා නම් තේරෙනවා. ඒ නිසා ඔයාලට මේක ඕනේ එකකින් ගන්න පුළුවන්. මේක 10යි atm මේක දාන්නේ නැහැ. මේක 100යි ඝන ඩෙසිමීටර් මේක 2යි ඝන ඩෙසිමීටර් දැන් තියෙන උඹට තුන් ගාලා ආදේශ කරා. P1 10යි atm V1 දැන් ගත්තී ඕවා හදනවා මේ තේරුමක් නැතුව අතට තවා තියෙන්නේ. V1 කීයද? 100යි ඝන ඩෙසිමීටර්. V2 දන්නේ
දෙකයි ගන්න ඩෙසිමීටර මේක. ඉතින් මෙතන 10යි 12 දෙකෙන් බෙදන්න තියෙන්නේ නේද? p2 සමානයි 1000 ATM මේ ගන්න ඩෙසිමීටර කැපිටල් 1000යි ATM බෙදීම 2යි 500යි ATM. හරි. පරිමාව 100යි 10යි 10 බෙදීම 2යි 500යි. පීඩනය උනේ මොකද? බලන්න. හරි ලේසි. පරිමාව 50 ගුණයකින් මේවා වුණා. පීඩනය 5 ගුණයකින් වැඩි වුණා. එච්චර වෙලාද? තේරුණා නේද? නම් ඔන්නෝයි ගණන් විතරයි මේකෙන් හදන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථා දෙකෙන් ඒක ආයෙ දෙන්න පුළුවන්. මෙතන එක දීලා ඕක ඉතින් කරන්න උඩක් කරන්න පුළුවන්. හරි. 100ට 10කින් අලුත් ගණන් හදනකොට බලමු. අපි ඕක පාවිච්චි කරන්නේ නැහැ වැඩි. අපිට උකට තව සමීකරණයක් අපි හදාගන්න. මේ ප්‍රස්ථාය චූට්ටක් කටුවට ආයෙ ඇඳගෙන මේක අරගෙන අරක ලියමු. බොයිලීමේ ගණිතමය සමීකරණ කඩපාඩම් කරන්න එපා පුතේ. හරි 500යි ATM තමයි. හරි ඉක්මන් කරමු අපි ඊට ඊළඟ එකක් සාකච්ඡා කරමු දාන්න. ATM කියන්නේ ඇට්මොස්ෆෙරික් කියන එක කියන්නේ වායුගෝලීය පීඩන ඒකක. ATM කියන්නේ වායුගෝලීය පීඩන ඒකක. අපි ඒවා කතා කරනවා පස්සේ සම්බන්ධ ටික දෙන්නම් ඈ. අද ගෲප් එකට දාන්නම්කෝ. ATM කියන්නේ වායුගෝලීය පීඩන ඒකක. atmospheric pressure unit. ATM එකක් කියලා කියන්නේ උතුහලකාරයෝ ඉන්නේ 1.0.1.3.2.5 වැඩි කිරීම 10.5යි පැස්කල්. ආසන්න එක වැඩි කිරීම 10.5ක් කියලා ගන්න පුළුවන්. ආසන්න එක වැඩි කිරීම 10.5ක් කියලා ගන්න පුළුවන්. ඉක්මන් කරමු. දැන් මම මොකුත් කියන්නේ නැහැ. මම ප්‍රැක්ටිකල් එක පටන් ගන්නවා. විස්තර කරගෙන යනවා. ප්‍රස්තාරෙත් අඳිනවා. ඔයාලා මාතෘකාවක් යෝජනා කරලා සම්බන්ධය මට කියන්න ඕනේ. හරිනේ? දැන් මම හරියට ලැබ් එකේ ඉන්න ටෙක්නීෂියන් මාත්. හරි? ඔබ මාව ගයිඩ් කරන කෙනා. මම ප්‍රැක්ටිකල් එක කරගෙන යනවා. මම නියත කරනවා ඔයාලට කියමින් මම අර සුපුරුදු පරිදි විස්තර කරනවා. ඔබ ඕකට මාතෘකාවක් දාන්න. ඕකේ අපි දැන් මම නියත වායු ස්කන්ධයක පීඩනයේ උෂ්ණත්වයේ නියත විට පරිමාව හා පීඩනය අතර සම්බන්ධය අධ්‍යයනය කිරීම. අනුකූලයක අන්න ඒ වගේ මම කියනකොට ඔයා මාතෘකාව හදාගන්න. අන්න ඊට පස්සේ කරන විදිය ලියා ගන්නවා පරස්පර. හරි? ඊට පස්සේ ප්‍රස්තාරේ එහෙම ඇඳගෙන එහෙම යනවා. ඊට පස්සේ අවසානයේ ඔයා නිගමනයකට එළඹෙන්න ඕනේ. මොකුත් හිතන්න එපා. කොහෙවත් උගන්නකොට මොනවත් හිතන්න එපා. දැන් මේ විදිහට ඔළුව හදාගෙන ඉන්නේ. හරි. දැන් ලැබ් එකට ගියා. විනාඩියක් දෙන්න. වතුර ටික බීලා ඉන්න. මේක මකන්නද? ඔබ මාතෘකාවක් දාගන්න. කරන විදිහ මතකනේ මේ බෝඩ් එකේ කෙටියෙන් ඒක ඔයාලා ලියන්න මම කියන්නම විතරයි ඔයාලා ලියාගන්න ඈ. අර පිළිවෙලටමයි යන්නේ. හරි අපරා. ඒ සීනේ මේ පොඩි ටික ගාලා හදලා ගානක් තියෙන්නේ. ඔය කවුරුත් බය වෙන්න එපා. මට බෑ ඒ විදිහටම මට සම්පූර්ණ අවධානය දෙන්න. ඒක බලන්න ඔයා අරම අරගෙනද දැන් ඔළුවක් පිටියේ. අනේ ඊළඟ වර්ගයේ ඊළඟ ප්‍රැක්ටිකල් වර්ගය. ඒ කියන්නේ මේක කරේ වෙන විද්‍යාවයි. හරි මේක කරේ වෙන විද්‍යාවයි. බොයිල්ට පස්සේ කරපු ප්‍රැක්ටිකල් එක. හරි
බොයිල් එක පස්සේ කරපු ප්‍රැක්ටිකල් එක. ඔබ නවත්තා ගන්න. ඔහොම තනවා ගන්න මම මොකද ඉනින් තමයි කියන්නේ. අත්ත කළු පෑන, රතු පෑන, ලොකු පෑන මගත්. හරි. මම ගන්නවා නියත වායු ස්කන්ධයක් පීඩනය නියත කරගෙන. දැන් ඔබ මාතෘකාව හදාගන්න. නියත වායු ස්කන්ධයක් ඒ අතර හිතන්න කොහොමද නියත වායු ස්කන්ධයක් විද්‍යාගාරයේදී හදාගන්නේ? කොහොමද නියත වායු ස්කන්ධයක් විද්‍යාගාරයේ හදාගන්නේ? නියත වායු ස්කන්ධයක් නියත පීඩනයක් කොහොමද පීඩනය නියත කරන්නේ? පීඩනය අනේ හිතේ නැත්තම් දන්නා දෙයකින් නොදන්නා දෙයක් ගන්න ඕනේ. පීඩනය වෙනස් කරන්නේ කොහොමද? එහෙනම් එහෙම නොකර හිටියනම් ඉවරයි. ඉන්නේ නියත කරන්න ඕනේ. දැන් ඉතුරු මොනවද? සාධක දෙක ස්කන්ධයේ පීඩනය. එකම වායුව ගන්න හින්දා ස්කන්ධය අවුලක් නෑ ආයෙ පුණා කියනවා. පීඩනය නියත කරා. හරිද? පීඩනය දැන් නියතයි. හරි. පීඩනය නියතයි. දැන් ඉතුරු මොනවද? ඉතුරු උෂ්ණත්වයයි පරිමාවයි. ඔකේ ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. පරිමාව වෙනස් කරන්න බෑ නේ. උෂ්ණත්වය වෙනස් කරන්න ලේසි නේ. යන උෂ්ණත්වය. නියත පීඩන කරලා උෂ්ණත්වය වෙනස් කරනවා. එහෙනම් උෂ්ණත්වයයි කවුරු අතරද සම්බන්ධය ගන්න හදන්නේ? උෂ්ණත්වයයි පරිමාවයි අතර සම්බන්ධය තමයි අපි හදාගන්න හදන්නේ. හරි. ඔබ මාතෘකාවක් දාගන්න ඔබේ මේකට ප්‍රැක්ටිකල් එකට ඔබ තමයි දැන් මේකේ ප්‍රොජෙක්ට් මැනේජර් දාගන්න මාතෘකාව අඳන්නේ. දැන් කොහොමද නියත වායු ස්කන්ධයක් හදාගන්නේ? ඉතින් ඔබ සටහනක් දාගන්න. කොහොමද ඔබ නියත වායු ස්කන්ධයක් හදාගන්නේ? ඊට පස්සේ මම කියපුවා රටාවල අන්න ඔය හොඳයි. කොහොමද ඔබ නියත වායු ස්කන්ධයක් හදාගන්නේ? විද්‍යාගාරයෙන්. සීනලය අරගන්නවා පැත්ත පුච්චනවා. ඒකට පුච්චනවා කියලා කියන්නේ සීල් කරනවා. වායු රෝධනය කරනවා. හරි වායු රෝධනය කරනවා. වායු යන්න දෙන්නේ නැති විදිහට තියෙනවා. 20 පුඩු තුනක් ගා ගන්න පුළුවන්. පුච්චපුවම අවුලක් නැහැ. ඊට පස්සේ ඔය වසදිය කඩක් ඇතුළු කරනවා. ඔන්න වැඩ ටික. එතකොට එහෙනම් ඔබට මේ රූපයන් ධර්ම පැහැදිලි නේද? මොනවාද යත් ගන්න ඕනේ? මෙහෙම වක්ක ගැහිච්ච නලයක් ගන්නවද? ඒකේ මෙහෙම විකෘති වෙච්ච නලයක් ගන්නවද? ඕම නලයක් ගන්නවද? ඕම නලයක් ගන්නවද? ඕම නලයක් ගන්නවද? මෙහෙම ඒකාකාර නලයක් ගන්නවද? එහෙම ගන්නවා නම් ඇයි ඒ? එහෙම ගන්නවා නම් ඇයි ඒ? වක්ක ගැහිච්ච නලයක් හරි මෙහෙම එකක් හරි මෙහෙම එකක් හරි ඉතන ඒකාකාර දිග නලයක් ගන්නවද? මේ වැඩේට ඔබ වහින්න දාන්නේ පරිමාව. වහින්න දාන්නේ පරිමාව. මොකද කියන්නේ? ඔව් ඒකාකාර එකක් ගන්නවා. ඇයි ඒ? ඒකාකාර එකක් ගන්නෙ. එහෙම වුණාම හරස්කඩ නියතයි. හරස්කඩ වැඩි කිරීම උස පරිමාව ඒකාකාරයකට විතර යෝයෝ කරගෙන ආයේ ඒකාකාර හරස්කඩක් තියෙන එක තමයි උසෙන් දිගේ ගුණ කරපුවා පරිමාව වෙන්නේ. හරස්කඩ ඒකාකාර නම් උස වණීම දක්වා පරීක්ෂණය සරල කරන්න පුළුවන්. එහෙනම් මෙතන ක්‍රමය ඔබට ලියා ගන්න පුළුවන්. ක්‍රමය කොහොමද ලියන්නේ? ඒකාකාර මොලියන්නේ ඒකාකාර මොලියන්නේ කියන්නේ හරස්කඩක් තියෙන නලයක් ගන්න. අර ටිකම තමයි. දැන් ඔබ මොකද්ද වෙනස් පීඩනය වෙනස් කරන්නේ? පීඩනය නියත කරන්න. එහෙනම් මොකද කරන්නේ? අන්න කියන්න බාන්න පුළුවන් නම් පීඩනය නියත කරන්න ඔබ මොකද කරන්නේ? අපි කාරියමයි. කවුද කියන්නේ? දෙන්නේ ගිහිල්ලා
අන්න හරි හොඳයි එකේ දීලා තියෙන උත්තරය. හොඳයි නියමයි. පිළිටීම වෙනස් කරා නම් පුතේ පීඩනය වෙනස් කරන්න. පීඩනය නියත කරන්න මොකද කරන්න ඕනේ? පිළිටීම වෙනස් කරන්නේ නැහැ. ලේසිම කොහොමද තියෙන එකද? ලේසිම කොහොමද තියෙන එකද? සිරස්ව තියන්න. එතකොට හැමතිස්සෙම පීඩනය කියන්නේ රසදී කලේ පීඩනයයි වායුගෝලීය පීඩනයයි. එහෙනම් ඒක මෙන්න ක්‍රමයෙන් හරිද? ඒකාකාර අරස්කඩක් නැති නලයක්ගෙන වායු රෝධනය කරගන්නවා. දෙක රසදී කඩක් ඇතුල් කරනවා. ඊළඟ තුන නලයේ පිහිටීම ඔන්න එක මම ලියනවා. නලයේ පිහිටීම නලයේ එකම පිහිටීමක තබා මේ පීඩනය නියත කරන්නේ. නලයේ එකම පිහිටීමක තබා හරි නලයේ එකම පිහිටීමක තියලා ඒ මොකටද පීඩනය නියත කරන්නේ. මොකද්ද වෙනස් කරන්නේ? උෂ්ණත්වය වෙනස් කර පීඩනය උස නැත්නම් පරිමාව මැනීම. දැන් එතකොට x අක්ෂයට ගන්නේ කවුද? උෂ්ණත්වය. හැබැයි ගන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. y අක්ෂයට ගන්නේ පරිමාව. ආයෙ ලියන්න ඕනේ නැහැ පුතේ ඒකාකාර හරස්කඩක් ගන්න ඇයි කියලා නේද? ඒකාකාර හරස්කඩ සහිත නලය. අර හේතුවමයි. නලයක් ගෙන. නවුන ඔය ටික දැන් පුළුවන්. එහෙනම් මාතෘකාව මොකක්ද? නියත වායු ස්කන්ධයක පීඩනය නියත විට උෂ්ණත්වය හා පරිමාව අතර සම්බන්ධය අධ්‍යයනය කරනවා. හරිද? දැන් අපි අධ්‍යයනය කරන්නේ. හැබැයි මෙතන උෂ්ණත්වයේ විදිහට මම ගන්නෙ නිරපේක්ෂ උෂ්ණත්වය. ඒ කියන්නේ කෙල්වින් උෂ්ණත්වය. මොකද කරන්නේ? අපි මේ ඇටවුම හදාගෙන මේක මේව හදාගෙන දැන් මේ උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. මේකට මීටර රූලක් ගහගෙන රසදිය කඳක් දාලා මේක මේ වගේ ජල වේශමක වාගේ දාලා හරි මේකට උෂ්ණත්ව මානයක් දාලා මේකේ උෂ්ණත්වය වෙනස් කර මේ උස මැන ගන්නවා. උෂ්ණත්වය උස මැනීම. ඊට පස්සේ ඔයා මෙහෙම වගුවක් ගන්නවා. කැපිටල් D. එතකොට x අක්ෂයට ගන්න මොකද්ද? උෂ්ණත්වයයි ස්වායත්ත විචල්‍ය උෂ්ණත්වය. උෂ්ණත්වය කියුවාම මොන උෂ්ණත්වයද මං ගන්නෙ? ඒ කාලේ මේ පුද්ගලයා මේක කරන කාලේ ඕවා තිබ්බේ නැහැ. එතකොට තිබ්බේ සෙල්සියස්. නමුත් අද වෙනකොට තියෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය නිසා ඊයේ වැස්සක් වෙනවා. නිරපේක්ෂ උෂ්ණත්වය නිසා අපි ගන්න නිරපේක්ෂ උෂ්ණත්වය. ඊපස්සේ උස නැත්නම් පරිමාවක හරි. ඊළඟට අදිනවා ප්‍රස්ථාරයක් නිරපේක්ෂ උෂ්ණත්වය සහ උස අතර. උස නැත්නම් පරිමාව. ඇයි පරිමාව උසට අනුලෝමව සමානුපාතිකයි. එතකොට එනවා මූලය හරහා යන සරල රේඛාව. මේක වැන්නේ නැති නිසා මම කැඩී දානවා. මූලය හරහා යන සරල රේඛාව. එහෙනම් මේ දෙන්න පරිමාව සහ උෂ්ණත්වය අතර තියෙන මොන සම්බන්ධයද? පරිමාව හා මේක අතර තියෙන මොන සම්බන්ධයද? අනුලෝම සම්බන්ධයක්. නියත වායු ස්කන්ධයක
වායු ස්කන්ධයක පීඩනය නියත විට පරිමාව T නිරපේක්ෂ උෂ්ණත්වයට කොහොමද මොනවාද මොන සම්බන්ධද අනුලෝමව සමානුපාතිකයි ඇත්තටම මේක ඉස්සරෝම ගත්තේ විද්‍යාඥයා මේක නෙවෙයි අපි වාස්තව බලමු ඒ වුණාට දැන් අද වෙනකොට අප්‍රාවිකා කරන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මේක කරපු විද්‍යාඥයා චාල්ස් එහෙනම් මේ නියමයෙන් දෙනවා නම චාල්ස් නීඩ් චාල්ස් කියන විද්‍යාඥයා කලින් කරපු එක තමයි මේ කරගන්න. ගන්න කොච්චර ලේසි එකක් හරි ඉගෙන ගත්තා. එයා මොකද චාල්ස් කියන්නේ? චාල්ස් කියන්නේ මොකද? නියත වායු ස්කන්ධයේ පීඩනයේ නියත වායුවේ පරිමාව උෂ්ණත්වයේ නෙමෙයි නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඒ කියන්නේ V අනුලෝමව සමානුපාතිකයි T capital T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය V අනුලෝමව සමානුපාතිකයි capital T. හරිද? තේරුණාද වැඩි? හරි මාතෘකාව ලියන්නේ නම් බලන්න මාතෘකාව මොකක්ද දේව මාතෘකාව මොකද ලයිට් එක දෙවිට කල වැඩි වහිනවා අයියේ මාතෘකාව ලියන්න මොකද්ද නියත වායු ස්කන්ධයක පීඩනය නියතව තබා නිරපේක්ෂ උෂ්ණත්වය මොන උෂ්ණත්වයේද නිරපේක්ෂ උෂ්ණත්වය හා උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්වය හා පරිමාව අතර සම්බන්ධය අධ්‍යයනය කිරීම ක්‍රමය ඒකාකාර ධර්මම් ලියන්නේ කොහොමද ඒකාකාර හරස් ගොඩක් ඇති නලයක් ගෙන එහි එක්කෙනවල සම්මුත කිරීම සීල් කරනවා සම්මුත කිරීම ඊළඟට දැන් දන්නවා සම්මුත කිරීම දෙක මෙතනට අසදී කඳේ උස මයින් ඕඩ් නැහැ සෙන්ටිමීටර් 10ක් පමණ දිග පිළිම සෙන්ටිමීටර් 10ක් පමණ දිග රසදිය කඳක් ඇතුල් කිරීම
සෙන්ටිමීටර් 10ක් පමණ දිග රසදිය කඳක් ඇතුල් කිරීම. තුන රූපේ පරිදි ඇටවුමක් සාදා නලයේ පිහිටීම වෙනස් නොකර උෂ්ණත්වය අඩු කරන්න නම් අමාරුයි ඉතින් අයිස් කියලා දාලා යන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් කරමින් වායු කඳේ උස බැලීම මේ රූපය අලින් පටාස් කරලා රූපය අලින් කොට ඒක හරි ලේසි. අරක හරියට කරා නම් ඒක තමයි අරකම අමාරුයි. හරිද? මේක පරිමාණය. වායු කඳ නියත වායු ස්කන්ධේ කියන පුළුවන්. හරි. ඒ ස්වායත්ත විචලක අපි වෙනස් කරගෙන යනවා ස්වායත්ත විචල උනව දැනගන්න ඕනේ. ඒ ස්වායත්ත විචලයේ නිරපේක්ෂ උෂ්ණත්වය අරායත්ත විචලයේ උස නැත්නම් පරිමාණ කීවට අවුලක් නැහැ මෙතන. යන්න ඉවසිලියන්න නිරපේක්ෂ උෂ්ණත්වය හා පරිමාව අතර ප්‍රස්ථාරය මූලය හරහා යන සරල රේඛාවක් වේ. මේ කැඩිලි වලින් යන හේතුව පස්සේ කියන්නම්. දැන් මේ මැදද මේක ඉපා නේද? ඊට යට තියෙන එක ලියන්න. දලෝයේ නියමය මොකක්ද? චාල්ස්. කොහොමද කියන්නේ? මේ නියමය තමයි ලියන්නේ. නියත වායු ස්කන්ධයක ඊළඟ ඉඳන් පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුව සමානුපාතයි. මේක මුලින්ම කරේ චාල්ස් කියන විද්‍යාඥයා. චාල්ස් කියන විද්‍යාඥයා මෙතනදී ඒකාන්ත විද්‍ය නෑ නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය. එයා කරේ සෙල්සියස් එකත් එක්ක. ඒතර එයා මේ නියමයේ වචනෙන් කිව්වේ මෙහෙම නෙවෙයි. ඒක වෙනස් විදියක්.
ඒක අපි පස්සේ බලමු. ඒක පැටලෙනවා. මේක සරලයි. එයා ඉන්නේ වෙනස් විදිහකට කී. එයා සෙල්සියස් එක තමයි මේ ප්‍රශ්නාවේ නැන්නේ. අපි පස්සේ බලමු එතන. එයාට දරුවක් දාලා යටින් මෙම සම්බන්ධය මුලින්ම අධ්‍යයනය කරන ලද්දේ චාල්ස් නම් විද්‍යාඥයා විසිනි ඔහු सेल्सियस उष्णत्वය හා පරිමාව අතර සම්බන්ධය ප්‍රකාශ කරන ලදී. ඔහු सेल्सियस උෂ්ණත්වය හා පරිමාව අතර සම්බන්ධය ප්‍රකාශ කරන ලදී. මීටරයේ අවබෝධයෙන් ඉන්න. නූතන චාල්ස් නියමය. නැත්නම් චාල්ස් නියමය විදිහට අද භාවිතා කරන්නේ චාල්ස් නියමය. ලියා ගන්න තනියෙන්. නියත වායු ස්කන්ධයක පීඩනය නියත විට ඉස්සල කියන පරායත්තය පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඒකයි පාරක් කියන්නේ. මොකද්ද? දැන් අර කිව්ව චාල්ස් නියමය. මේ නියත වායු ස්කන්ධයක පීඩනය නියත විට මෙතන වචන පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව මෙතන කියනවා. චාල්ස් කියපුම විදිය නෙමෙයි පොඩ්ඩක් වෙනස්. හරිද? මේ තියෙන චාල්ස් එකේ තමයි. ඇයි දන්නවද මම මේ විතර මේ කැඩී කියන්නේ? අනෙන් අහගන්න ඇයි මේ කැඩී කියන්නේ? උඩ අඩු උෂ්ණත්වවලදී වායු පවතින්නේ නැහැ. ඒ වායු සීතල කරගෙන යනකොට ඒ වායුව එයාගේ තාපාංකය පැන්නට පස්සේ ද්‍රවයක් බවට පත් වෙනවා. දැන් ඔක්සිජන් කියන්නකෝ. මේ කෙල්වින් බිඳුවනේ. කෙල්වින් බිඳුව කියන්නේ -273යි සෙල්සියස්. -273යි සෙල්සියස්. ඔක්සිජන් වල ද්‍රවාංකය -180 ගන්න. නයිට්‍රජන් වල -192යි. එතකොට එතනට යනකොට නයිට්‍රජන් ද්‍රව බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ බිඳුව කිට්ටු වෙනකොට නයිට්‍රජන් නැහැ. ඒකයි මේ කැඩීම වලින් හැදෙන්නේ. පොඩ්ඩක් අරන් ඉතාලි උෂ්ණත්වයේදී කෙල්වින් බිඳුව කිට්ටුවේදී වායු ද්‍රව බවට පත් වෙනවා. වායු පවතින්නේ නැහැ. වායු නැහැ. ද්‍රව වෙනවා. ඉංග්‍රීසියෙන් ලියාගන්න. සිංහලෙන් කියන කතා කරන භාෂාව. අඩු උෂ්ණත්වවලදී වායු නම් වෙනස් ඒව ද්‍රව බවට පත් වෙනවා. ද්‍රවීකරණය සීතල වෙනවා. ඒතර වායු නැහැ. නැති වායුවකට කොහොමද ප්‍රස්ථාරයක් අදින්නේ? අදින්න බෑ. මහ ලොකු දේවල් නේ. ඕකෙන් ගැඹුරින් මේ අතාර්තිකෝ කියනවා. අතාර්තික කියන ළමයි දැන් ගොඩක් අඩු උෂ්ණත්වවලදී වායු ද්‍රවීකරණය වෙනවා. එතකොට අඩු උෂ්ණත්වයේදී වායු නැහැ. ඒ නිසා මෙතන කැඩී වල තියෙන ප්‍රස්ථාරයක් තියෙනවා. ඒක ළමයි ඒක කියන්නේ. ඒක ගොඩක් ඉන්නවා. ඒක වීඩියෝ නියන්නේ කියනවා නේද? ඒක යන්නේ අතාර්තික විදිහට කියන්නේ. වායු නැහැ අපෝ සීතල වෙනකොට වායු ද්‍රව වෙනවා. වායු නැහැ. නැති වායු වල මොන ප්‍රස්ථාර? YouTube video දැකලා තියෙනවා.
තව ඉන්නවා ඒ සර්වර් තරම් ආය ආයේ එයා තමයි ඔක්කොම පාස් කරලා ඉන්න. අවුරුදු ගානක් මොනවද කරේ කියලා හිතනවා පුතා. ඇත්තට මේ දේවල් දකිනකොට මට හිතෙනවා අවුරුදු ගානක් මොනවද කරේ? කුබල නැහැ කියලා දැන් හිතනවා මේ තරම් හොඳ. ඒ අය දැක්කා. ආන බුදු කුලයක් ඉන්නේ. right හරි. simple dan hardly lazy දැන් මේක ගණිතමය විදියට ලියමුද අරක දැන් නියතයක් දාන්න ඕනේ නේද v සමානුපාතිකයි t සමානුපාතික හැබැයි මොනවද m p නියත වෙන්න ඕනේ එහෙනම් v සමානයි k වතාවක් t කොහොම ලියන්නත් පුළුවන් ඕනනම් d මේ පැත්තට ගෙනල්ලා v බෙදීම t සමානයි k කියලා ලියන්නත් පුළුවන්. මේවා චාල්ස් නියමයේ සමීකරණ විදියට හඳුන්වනවා. චාල්ස් හැබැයි පුතෝ මේක නිරපේක්ෂ උෂ්ණත්වය. සෙල්සියස් දුන්නොත් 273 එකතු කරලා ගන්න ඕනේ. චාල්ස් නියමය චාල්ස් නියමයේ සමීකරණ. ඉතින් අර වගේම මේ අවස්ථා දෙකකට දැම්මොත් පොඩක් ආයෙ බලන්න. අවස්ථා දෙකකට දැම්මොත් මෙතන m p නම් මෙතන v එකයි මෙතන t එකයි නම් පුතේ ඒක අපි ගෙනියනවා ඒ උෂ්ණත්වය ඒ පීඩනය ඒ ස්කන්ධයේ පීඩනයම වෙන පරිමාවකුයි වෙන උෂ්ණත්වයකටයි. ඔය කරේ ඔය ප්‍රැක්ටිකල් එකේ ඉඳන් පීඩනය අර ඕනේ එක උෂ්ණත්වයකයි ඒක මේ පරිමාවකයි ඉන්නවා රස දෙක. මම උෂ්ණත්වය වැඩි කරලා නලේ රත් මේ භාජනය රත් කරා. රත් කරුවාම පොඩි දෙකක් උඩට ගියා. පරිමාව වැඩි වුණා. උෂ්ණත්වයත් වැඩි වුණා. හරි. එතන මෙතන වල ගන්න පුළුවන් v1 බෙදීම t1 සමානයි k1යි. මෙතන v2 බෙදීම t2 සමානයි k2යි. ඈ එතකොට k1 k2 සමානයි. එන්නවා p නියතයි. ඒ මත විතරයි මේ k රඳාපවතින්නේ. නැතු මේ v1 t1 මත මේ k රඳාපවතින්නේ නෑ ඉස්සෙල්ලත් එහෙමයි. මෙන්න මේක තමයි මේ නියතය තීරණය කරන්නේ. මොකද ඒ නිසා මේ නියතය ඇති වුනේ. නැතු මේ දෙන්න නෙමෙයි. මේ දෙන්න වෙනස් කරාට මේක නියතයි. එතකොට k1 සමානයි k2යි. එහෙනම් v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2යි. මේකට කියනවා චාල්ස් මේ ගණිතමය සමීකරණය කියලා. බලපෑම් කරන්න දෙයක් නෑ. चार्ल्स नियमे गणितमय समीकरण राइट सिंपल अरे අර කතා කරේ. ඒක මේ හොඳට මතක තියාගන්න මේ k කඩපඩ කරන්නේ මේ අනුක්‍රමණය අපි k කියන්නේ. k කියන්නේ ඒක අනුක්‍රමණය. අනුක්‍රමණය වෙනස් කරන්න පුළුවන් මොකෙන්ද? ඊට ටීගත වෙනස්ලා කොහෙද අනුක්‍රමණය වෙනස් වෙන්නේ? මේක නියතව යනවනේ. එහෙනම් මේක වෙනස් කරන්න පුළුවන් මොකද්ද? ආගෙන ඔයා වෙනවායු ස්කන්ධයක් ගත්තා කියන්නකො. වෙනවායු ස්කන්ධයකට මේ රේඛාවක් තමයි. මේක නෙමෙයි අනුක්‍රමණය වෙනස් එකක් කියන්නේ. වෙන පීඩනයක කරා නම් එහෙම වෙනස් වෙනවා. අසදීකන්නේ දිග වැඩි කරලා කරා කියන්නේ මොකද පීඩනය වැඩි නේ. එතකොට මේක අනුක්‍රමණය වෙනස් වෙනවා. බලමු. මේ ටික තියාගන්නයි තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. හරිද? ගැටලු නැද්ද? එහෙනම් group එකට අනිවාර්යෙන් message එකක් දාන්න. අන්තියාවද නැද්ද කියලා. 37 දෙනා ඉන්නේ 40 දෙනෙක් හිටියා 39 දෙනෙක් හිටියා. දැන් 36යි. 3 දෙනෙක් ගිහිල්ලා ඉන්නවා. සිග්නල් අඩු වෙලා ඉන්නේ. හරි. පොතේ නා